සුබ උදෑසනක් සෑම කෙනෙකුට අපි යාඥා කරමු දෙවියන් වහන්සේගේ වචනය අපගේ ජීවිතයට අද දවසේ කතා කරන්නට පෙර ස්වාමී වූ දෙවි පියාණන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වෙතට එනවා. ඔබ වහන්සේගේ දිව්‍ය වූ වචනයෙන් අපි සතියක් ජීවත් වුණා. ස්වාමීන් වහන්සේ ආත්මික ආහාර වලින් විපත්ති මැද අපි හැසිරුණ නමුත් ඒ ආත්මික ආහාර නිසා අපිව ශක්තිමත් වුණා. නපුරෙන් අප ආරක්ෂා කරන තරම් ඒවා බලවත් වුණා. මේ සතියේ ස්වාමීන් වහන්සේ ආරම්භයේදීම වහන්සේගේ වචනේ අසා එයින් ලැබෙන ජීවනයෙන්, එයින් ලැබෙන ශක්තියෙන්, එයින් ලැබෙන පෝෂණයෙන් ස්වාමීන් වහන්සේ නොදැක්ක සතිය ගත කරන්නට දේව අනුග්‍රහය දෙන නිසා ස්තුති කරනවා. ඔබ කතා කරන වචනේ අපගේ හදවත් වලට සියුම්ව දැනේවා. අපේ වෙන්න ඕන දේ කුමක්ද කියලා අපිට වටහා දෙන්න සේක්වා කියා මා යාචනා කරනවා. සුදාත්මනේ මෙහි ඇති ආශ්චර්යමත් දේ ස්වාමීනි අපේ ජීවිතේ දැනගත්තද වඩා වැදගත්ම සත්‍යයන් තේරුම් කර දෙන්න. ඒ වැටහීමට බාධා කරන්නට හෝ වටහාගත් දේ අදාළ කරගෙන ජීවත් වීමට බාධා කරන්නට අසන වචනේ සුරකම් කරන්නට ඉඩ නොතබන පිණිස ශාතන්ගේ සම්පූර්ණ ශක්තිය යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ තබනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ ජීවමානව අප මැදේ සිටමින් අපට සියල්ල කියා දුන මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා අපි රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදය දක්වා මේ වෙන විට අපි අවධානය යොමු කරලා තියෙනවා. සමස්ත ලෝකයේම යුදෙව් හෝ වේවා නොවේවා විජාතින් වේවා සියලු ජාතීන් පාපයට වහල්ව පාපයෙන් පිරි දේව මහිමෙන් හීනව සිටියේදී ජීවමාන දෙවියන් වහන්සේ මනුස්සයාට ගැලවෙන මාර්ගයක් උදා කර දී ඇති බව දැන් අපි ඉගෙනගෙන ඉවරයි. ස්වාමින් වහන්සේගේ වචනේ කියන විදිහට අදහාගත් යේසුස් වහන්සේගේ පිළිගත්තා වූ මනුෂ්‍යයන්ට ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස සුද්ධාත්මයන් වහන්සේ විසින් ගෙන යන ලබන ස්වාමින් වහන්සේට අයිති වූ අය ලෙස මේ පොළවේදී ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්නට ශක්තිය දී තිබෙනවා. ඒ උදෙසා මරණයෙන් නැවත නැගිටලා වූ ජේසුස් වහන්සේ මහිමෙන් යුක්තව දැන් ඔබ මා වෙනුවෙන් දෙවියන් වහන්සේගේ දකුණු පස සිට මැදිහත්කම් කරනවා. එපමණකින් නතර නොවි රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදය අපි ඉගෙන ගත්තා. අපේ ජීවිත තුල තියෙන තාමත් අපේ ශරීරවල නැඹුරු වෙන පාප බලපෑම සහ පාප විවස්ථාවට අසුවෙමින් පරාජිතයෙක් නොවි ජයග්‍රාහික මිනිසෙක් වෙන්නට සුද්ධාත්මයන් වහන්සේ අපේ දුර්වලකමදී උදව් දෙන බව අපි ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේගේ මැවිල්ලේ කිසිදු මැවිල්ලකට දෙවිදුන් ඔබට මට දැක්වූ ප්‍රේමෙන් වෙන් කරන්නට ඉඩ නොතබන බව එහි අවසානයේ අපි ඉගෙනගෙන ඉවරයි. නමුත් ස්වාමීන් වහන්සේ මගේ සිත ශනිකව ඊශ්‍රායල් ජාතිය ගැන කතා කරන ඉන් පස්සේ එන පරිච්ඡේද 3 දෙස නොබලා රෝම 12 වෙනි පරිච්ඡේදයට මගේ සිත පෙළඹුවා ඔබට යමක් දිගටම කියාගෙන යන්න. ගැලවීම ලැබූ අයගේ ජීවිත මෙතෙන් පටන් භාවිතා කළ යුත්තේ කොයි වගේද කියලා අපිට 12 වෙනි පරිච්ඡේදය කියන්න සුදාත්මයන් වහන්සේ සූදානම්ෙන් ඉන්නවා. අද අපි 12 වෙනි පරිච්ඡේදයේ වෙතට අවධානය යොමු කරන්නට යනවා. 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද කීපය මා කියවන්න. සහෝදරයනි දෙවියන් වහන්සේගේ ඉමහත් දයාව පෙන්වූ බැවින් ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ උන්වහන්සේට ප්‍රසන්න ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක්ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ. මේ ලෝක ව්‍යවහාරය අනුව කැප හැඩ නොනැගසී සිත අලුත් කර ගැනීමෙන් වෙනස් අය වන්න. එවිට දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා ඔබට තේරුම් ගත හැකිය. ඔබ එකිනෙකා පමණට වඩා තමන් ගැන ඉහළින් නොසිතන ලෙසත් දෙවියන් වහන්සේ එකිනෙකාට ප්‍රදානය කළ ඇදහිල්ලේ ප්‍රමාණයට තැම්පත් සිතින් සිතන ලෙසත් මට දී ඇති වරප්‍රසාදය අනුව ඔබ එකිනෙකාට කියමි.
එකම මිනිස් සිරුරෙහි අපට බොහෝ අවයව ඇතත් ඒ අවයවයෝ එකම කාර්ය නොකරති. එසේම බොහෝ දෙනෙකු අපිත් ක්‍රිස්තුස් වහන්සේ හා සම්බන්ධව එක ශරීරයක් වී එහි වෙන් වෙන් වශයෙන් අන්‍යෝන්‍ය අවයවයෝ වම්හ. අපට දෙන ලද දේව වරප්‍රසාදය අනුව අපේ කුසලතා විවිධය. ඒ කුසලතාව දහම් දෙසීම පිණිස නම් අපේ ඇදහිල්ලේ ප්‍රමාණය අනුව දහම් දෙසමු. ඒ සුබ සාධන සේවය නම් ඒ සේවයේ නිරත වෙමු. ගුරුවරයා ගුරු සේවයේ යෙදේවා. අනුශාසකයා තම අනුශාසනා දීමට කැප වේවා. ආධාර දෙන්නා ත්‍යාගශීලීව දේවා. මූලිකත්වයේ දරන්නා උද්‍යෝගිමත්ව සිටීවා. ලෙඩ දුකට පිහිටවන්නා ප්‍රීතියෙන් එසේ කෙරේවා. අපට පේනවා ගැලවීම ලබා සුද්ධාත්මයන් වහන්සේගේ උපස්ථානයේ ඇතු ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන ජයග්‍රහී කිතුණුවා තමාගේ ජීවිතයේ ජීවමාන යාගයක් කොට දිනපතාම දෙවිඳුන්ට බාර දිය යුතුයි. මගේ මාතෘකාව ජීවමාන යාගයක්. වෙනස් වූ ජීවිත පිළිවෙලකින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම මාත් ඔබත් දිනපතා ඔප්පු කර පෙන්විය යුතුයි. ප්‍රිය සහෝදර සහෝදරිය, ස්වාමින් වහන්සේගේ වචනේ කියන විදිහට කිතුණුවන් ඇදහිල්ලවන්ත පූජකයන් වන නිසා ඔවුන් තමුන්ගේ සම්පූර්ණ ජීවිතයම දෙවියන් වහන්සේට ඔප්පු කර යුතුයි. එය සුදු යාගයක් කියලා කියනවා. ඔබ දන්නවා පූජකයා පූජක සේවයට සම්පූර්ණයෙන් කැප වූ ජීවමාන යාගයක් මෙන් තමන්ගේ මුළු ජීවිත කාලෙම දෙවියන් වහන්සේට ඔබින විදියට ප්‍රියමනාප විදියට ඔහුගේ ජීවිතේ සකසා ගත යුතුයි. නවගිවිසුමට අනුව ගැලවීම ලැබූ කිතුණුවන් තමන්ගේ ජීවිත ජීවමාන යාගයක් කොට දෙවියන් වහන්සේට ඔප්පු කිරීම සුදු සේවයක් ලෙස මතු කර පෙන්වනවා. ආචාර්ය අජිත් ෆර්නැන්ඩෝ තුමා විශේෂයෙන් කියනවා කිතුණුවන් යම් කිසි සේවයක නියැලුනේ නැත්නම් ඔවුන්ගේ ජීවිත තුළ බොහෝ පරීක්ෂා සෝදිසි වලට ඔවුන් නිතරම අසු වෙන්නට ඉඩ තිබෙනවා කියලා. මන්ද කිතුණුවන්ට යම් කිසි සේවයක් දේව රාජ්‍යයේ දෙවියන් වහන්සේගේ සභා ශරීරය තුළ දෙවියන් වහන්සේ තබා තිබෙනවා. අන්න ඒ සේවය අපි නියැලුනේ නැත්නම් අපෙන් වෙන්න ඕන වගකීම අපි දේව රාජ්‍යයට ක්‍රිස්තුස් ශරීරයට අපි නොදී සිටියොත් අපි වෙනත් කාරණාවල යෙදීම හරහා අපි පරීක්ෂාවලට අසු කරගන්නට මේ ලෝකයේ දෙවි දේවතාවුන් අධිපති බලධාරී බල පරාක්‍රම ආත්ම නිතරම සැදී පැහැදී සිටිනවා. පූජකයා පූජක සේවයෙන් නියැලිය යුතුයි. ප්‍රිය සහෝදරයා සහෝදරිය, අපි මේ කියූ බයිබල් කොටස් සියල්ල දෙස අපි අවධානය යොමු කළොත් අපි පළමුවෙන්ම මෙන්න මේ අනුමාතෘකාව අපේ සිහියට ගත යුතුයි. කුමක්ද ඒ අනුමාතෘකාව? කිතුණුවන් ජීවමාන යාගයක් කොට ජීවත් විය යුත්තේ ඇයි කියන එක. මන්ද පළවෙනි පදේ කියනවා සහෝදරනේ දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් ඔබට මට පෙන්වා තිබෙනවා. පාපේ කන්න කොටගෙන දේව මහිමෙන් හීනව ආත්මිකව මැරී සිටපු ඔබම මරණයෙන් පසු අපායට යන්නට නිරයට සෙයෝලට නියමිත වූ ඔබම ජීවමාන දෙවියන් වහන්සේගේ ඉමහත් දයාව නිසා ස්වාමින් වහන්සේ දැන් මටත් ඔබටත් දයානුකම්පාව දැක්වූ නිසා අපගේ ජීවිත දෙවියන් වහන්සේට ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ සුදු පාවුතුමා ඉල්ලීමක් කරනවා. ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේ මටත් ඔබටත් දැක්වූ ඒ ඉමහත් දයාවට දැක්විය යුතු යෝග්‍යම ප්‍රතිචාරය කියන එක අපි වටහා ගත යුතුයි. ප්‍රිය සහෝදර සහෝදරිය, මේ කියන සුද්ධ වූ කිතුණුවන් තේරුම් ගත යුතු දෙයක් තමයි සුද්ධකම කියලා කිතුණුවන්ට උගන්වන්නේ. අනිත් ආගමික සංකල්ප හෝ ඇදහිලි හෝ විශ්වාසයන් දර්ශනවාදයන් වල තියෙන මතයට වඩා වෙනස් දෙයක්. සුදු ජීවමාන කියලා අදහසක් මෙතන තියලා තියෙනවා. කරුණු දෙකක්.
සුද්ධ වූ කියලා කියන එකෙන් කිතුණු සංකල්පය වන්නේ වෙනස් වෙන් කරන ලද ජීවිතයක්. දෙවියන් වහන්සේ උදෙසා වෙන් වූ ජීවිත රටාවක්, ජීවිත පිළිවෙලක් ගත කළ යුතුයි. එයයි සුද්ධ වූ කියන අදහස. අන් දෙවි දේවතාවුන්ට සම්බන්ධ නොවෙනවා වගේම තමාගේ ජීවිතය දෙවියන් වහන්සේ උදෙසා වෙන් කරන ලදුව පවත්වාගෙන යෑමයි එයින් අදහස් වන්නේ. ප්‍රසන්න වූ එහි අදහස් තමයි පිළිගත යුතු. ප්‍රසන්න වූ කියනකට අදහස් තමයි පිළිගත යුතු වූ සැබෑ ජීවිත පිළිවෙලක්. එය පිළිගත යුතු වූ මිනිස්යාගේ ඇස්වලට පේන දෙයක් මෙන් නොවේ. දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ එහෙම නැත්නම් දෙවියන් වහන්සේට පිළිගත හැකි ජීවිත පිළිවෙලක් කිතුණුවා මේ පොළොවේදී ගත කළ යුතුයි. මේ සඳහන් කරන විදිහට අපි සුදු ප්‍රසන්න එහෙම නැත්නම් පිළිගත හැකි ජීවිත පිළිවෙලක් යාගයක් කොට ඔප්පු කරනවා නම් එය තමයි සැබෑ නමස්කාරය. එහෙම නැත්නම් බුද්ධිමය නමස්කාරය. අපි ගොඩක් කලකට හරි ආසයි කෑ ගහලා ප්‍රශංසා කරන්න. කෑ ගහලා නමස්කාර කරන්න. සංගීතයට අපි හරි කැමති. අපි සතු සංගීත භාණ්ඩයක් වාදනය කළා. එයින් අපි යම් සංගීත තනුවක් තුළින් අපේ හිතේ තියෙන අදහස් දෙවියන් වහන්සේට කියන්න දාවිත් මෙන් අපිත් ආසයි. නමුත් ප්‍රිය සහෝදර සහෝදරිය කටේ තියෙන ගීතිකාව සහ ගායන වචනවලට සරිලන ජීවිත පිළිවෙලකුත් අපි තුල තිබිය යුතුයි කියන එක අමතක නොකළ යුතුයි. මෙහිදී දයානන්සේගේ වචන කියනවා දෙවියන් වහන්සේට ඔප්පු කළ හැකි බුද්ධිමය නමස්කාරය වන්නේ මගේ ඔබගේ ශරීරය සුද්ධ වූ පිළිගත හැකි වූ ජීවමාන යාගයක් කොට දෙවියන් වහන්සේට ඔප්පු කිරීමයි. ශරීරයේ පාපය කරමින් ශරීරය තුල නොමනා ක්‍රියාවල් කරමින් අපි කොයිතරම් නමස්කාරයක යෙදුනත් ඒ දෙවියන් වහන්සේට ඔප්පු කරන සැබෑ නමස්කාරයක් නොවෙන්න පුළුවන්. එනිසා සැබෑ බුද්ධිමය නමස්කාරය කුමක්ද කියලා මෙහි සඳහන් කරන්නේ මගේ ඔබගේ ශරීර ජීවමාන යාගයක් කොට ඔප්පු කිරීම ගැන සඳහන් වෙනවා. එක පේදුරු පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා ආත්මික ගෘහයක් ගොඩනගන ලෙස ඔබ ජීවමාන ගල්මෙන් උන්වහන්සේ වෙත පැමිණ එහි ක්‍රිස්තුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස සුද්ධ පූජක පිරිසක් වෙන්න කියලා කියනවා. ආත්මික පූජාවක් ආත්මික පුද පූජා ඔප්පු කරන්නට මාවත් ඔබවත් සුද්ධ පූජක පිරිසක් ලෙස දෙවියන් වහන්සේ තෝරාගෙන තියෙනවා. එනිසා වෙන් වූ ජීවිතයක් සහ ප්‍රසන්න පිළිගත හැකි ජීවිතයක් ලෙස අපේ ජීවිතේ තබා ගැනීමෙන් එය බුද්ධිමය නමස්කාරයක් වෙනවා කියලා දේවචනේ සඳහන් කරනවා. ප්‍රිය සහෝදරය සහෝදරිය දැන් ඔබ දයාව ලබා ඇති අය නිසා තවදුරටත් ඔබ උදෙසා ජීවත් නොවී මා උදෙසා ජීවත් නොවී ඔබටත් මටත් දයාව දැක්වූ දෙවියන් වහන්සේට ප්‍රියමනාප ජීවිත පිළිවෙලක් අපි ගත කළ යුතුයි කියා පේදුරුතුමා තමාගේ පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 9 සහ 10 මෙසේ කියනවා. එහින් අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දක්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජක පෙළපතක්ද සුද්ධ ජාතියක්ද දෙවියන් වහන්සේ සතු සෙනගද්ද වන්නහුය. වරක් ඔබ දෙවියන් වහන්සේගේ සෙනගව නොසිටියහ. දැන් ඔබ උන්වහන්සේගේ සෙනගව සිටින්නහුය. වරක් ඔබ දයාව නොලබ සිටින්නහුය. දැන් ඔබ දයාව ලැබ සිටින්නහුය. එනිසා ස්වාමින් වහන්සේගේ විශ්මපත් මහිමාන්විත ආලෝකයට දැන් ඔබ කැඳවා ඇති බැවින් තවදුරටත් ඔබ යේසුස් වහන්සේ දැන අඳුනා ගන්නට පෙර ජීවත් වුණේ ජීවිත රටාව නැවත ගත නොකර සම්පූර්ණයෙන්ම වෙනස් වූ ජීවිතයක් ගත කරන්නට තීරණය ගත යුතුයි. මන්ද අපි අන්ධකාරයේ සිටියේ දැන් ආලෝකයට කැඳවා තිබෙනවා. එනිසා මහිමාන්විතව දෙවියන් වහන්සේගේ ක්‍රියා අප තුළින් දක්වන්නට පුළුවන් විදියට අපේ ජීවිත සම්පූර්ණයෙන්ම ස්වාමීන් වහන්සේට කැප කළ යුතුයි පූජාවක් වගේ. බැලුවොත් කිතුණුවන් ජීවමාන යාගයක් කොට තමන්ගේ
ජීවත් වෙන්න ඕන ඇයි කියන ගැන තවදුරටත් බැලුවොත් අපි ලෝක විවහාරය ලෙස හැඩගැසුණොත් අපේ කිතුණුකමේ ඇති ඵලයක් නැහැ. අපි යේසුස් වහන්සේ පිළිගන්න ඉස්සෙල්ලත් අපි ලෝක විවහාරය ලෙස හැසිරුණා නම් දැන් අපි යේසුස් වහන්සේ අනුගමනය කරන්න ගත්තට පස්සේ අපේ ජීවිත පිළිවෙලේ තාමත් ඒ ස්වභාවය තියෙනවා නම් ඒන් ප්‍රයෝජනවත් නැහැ කියලා කියනවා. එක පේදුරු පොතේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය මෙන්න මෙහෙම කියනවා. ඔබ නොදැන සිටි කාලයේදී තිබුණු තෘෂ්ණාවලට වහල් නොවි කීකරු දරුවන් මෙන් හැසිරෙන්න. නොදන්නා කාලේ යේසුස් වහන්සේගේ අවබෝධයක් නැති කාලේදී ජීවත් වුණා වූ ඒ පෞකාර ජීවිත රටාව තවත් දුරටත් ගත කරන්නට එපා කියා සුද පේදුරුතුමා තමන්ගේ පොතේ කිතුණුවන්ට අවවාද කර තිබෙනවා. සිත අලුත් කර ගැනීමෙන් වෙනස් අය වෙන්න කියලා 12 වෙනි පරිච්ඡේදයේ රෝම පොතේ 2 වෙනි පදේ කියනවා. සිත අලුත් කර ගන්න කියලා කියනවා. මේ ලෝක විවහාරයේ අනුව හැඩ නොගැසී සිත අලුත් කර ගැනීමෙන් වෙනස් අය වන්න. මතක තබා ගන්න අපි එසේ ජීවත් වෙන විට දෙවියන් වහන්සේගේ කැමැත්ත යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ දේ කුමක්ද කියා නිතරම ඔබට වටහා ගන්නට පුළුවන්. දිනපතාම මම කරන දේ දේව කැමැත්තද නැද්ද කියලා දිනපතාම මටත් ඔබටත් සමීපව සුද්ධාත්මයන් වහන්සේ වැඩ සිටීමෙන් අපි කරන්නට ඕන දේ සහ නොකළ යුතු දේ අපිට කියන්න උන්වහන්සේ ලෑස්ති. හැබැයි අපි වෛරයෙන් කෝපයෙන් තිත්තකමෙන් පෙරලා හිතේ වෛරය තණ්හාව ඊර්ෂ්‍යාව සහ තෘෂ්ණාවෙන් පාපයෙන් දවස පුරා පිරී සිටියොත් ශුද්ධාත්මයන් වහන්සේට බෑ ඔබ කළ යුතු දේ මොකද්ද නොකළ යුතු දේ මොකද්ද කියලා අවවාද කරන්න. දිනපතාම දෙවිඳුන්ට පිළිගත හැකි වූ ජීවිත රටාවක් ගත කරන්නට ස්වාමීන් වහන්සේට යහපත් වූ දේ මොකද්ද කියලා දෙන්නට ශුද්ධාත්මයන් වහන්සේ සමීපව සිටිනවා. නමුත් අපේ ජීවිත ඒ ආත්මයන් වහන්සේගේ උපස්ථානයේ වැඩි හරියක් ලබා ගන්නේ නැත්තේ අපි ජීවත් වෙන්නේ තාමත් ලෝකාකාර ජීවිත රටාවක් නිසායි. අපි දැන් අවධානය යොමු කරන්නට යනවා රෝම පොතේ කතු කියනව ඉතා වැදගත් කාරණා කීපයකට. අපි එවැනි ජීවිත පිළිවෙලක් සැලසුම් කරගන්න ඕන කොහොමද? ස්වාමීන් වහන්සේට සිත අලුත් කරගත්තා වූ වෙනස් වූ අය වෙන්න ඕන කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට සුද්ධාත්මයන් වහන්සේ උදව් කරන්න යනවා. එහෙමනම් දෙවියන් වහන්සේට පිළිගත හැකි ජීවිත පිළිවෙලක් කොහොමද අපි සැලසුම් කරන්න ඕන අපේ ජීවිතේ? ඒ ගැන සඳහන් කරනවා 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 3 සිට 5 දක්වා කියන ඔබ එකිනෙකා පමණට වඩා Taman ගැන ඉහළින් නොසිතන ලෙසත් දෙවියන් වහන්සේ එකිනෙකාට ප්‍රදානය කළ ඇදහිල්ලේ ප්‍රමාණයට තැම්පත් සිතින් සිතන ලෙසත් මට දී ඇති දේ වරප්‍රසාදය අනුව ඔබ එකිනෙකාට කියමි. එකම මිනිස් සිරුරේ අපට බොහෝ අවයව ඇතත් ඒ අවයවයෝ එකම කාර්ය නොකරති. එසේම බොහෝ දෙනෙකු අපිත් ක්‍රිස්තුස් වහන්සේ හා සම්බන්ධව එක ශරීරයක් වී එහි වෙන්වෙන් වශයෙන් අන්‍යෝන්‍ය අවයව වම්හ. ප්‍රිය සහෝදරයා සහෝදරිය, ක්‍රිස්තුස් ශරීරය තුල තම ආත්මික දීමනා පරිහරණය කරන්න කියලා 3 සිට 5 දක්වා පදවල කතා කරනවා. අපි හැමෝටම ආත්මික දීමනාවක් දී තිබෙනවා යේසුස් වහන්සේ පිළිගත් දවසේ පටන්. අන්න ඒ දී තිබෙන ආත්මික දීමනාව තේරුම් අරගෙන අපි සභා ශරීරයේ ප්‍රයෝජනයේ උදෙසා සභාවේ එකමුතුකම උදෙසා ඒකත්වයේ උදෙසා සභාවේ ආත්මික වර්ධනයේ උදෙසා අප සතු ආත්මික දීමනා භාවිතා කළ යුතුයි. නමුත් එහිදී අපිට මේ කැප වුණා වූ ජීවමාන ජීවිත රටාවක් ගැන කතා කරන කතුවරයා කියනවා. හැබැයි තමාව පුම්බා ගත්තා වූ ජීවිත රටාවක් නොවේ. මුළු ශරීරයේ ක්‍රියාකාරීත්වයට එවැගේම මුළු ශරීරයේ ක්‍රියාකාරී පැවැත්මට ප්‍රයෝජනවත් විදියට තමාගේ ආත්මික දීමනා සහ ආත්මික සේවය සභාවට දිය යුතුයි. එවැගේම 6 සිට 8 දක්වා පදවල කියන විදිහට දේව වරප්‍රසාදය අනුව තමන්ට ලැබී ඇති කුසලතා මගින් අනිත් අයට සේවය කළ යුතුයි.
කොහොමද සේවය කළ යුත්තේ? උද්‍යෝගයෙන් යුක්තව ලෙඩට දුකට පිහිටවන්නා වූ ප්‍රීතියෙන් යුතුව සභාවේ ඇදහිල්ලේ පවුලට සේවය කරන්න ඕන කියලා කියනවා. දෙවියන් වහන්සේගේ ලද දේවල් විශ්වාසවන්තව අපි ක්‍රියාවට නැගිය යුතුයි. 6 සිට 8 දක්වා මොනවද තියෙන ස්වාමින් වහන්සේ දීලා තියෙන වරප්‍රසාද අපට දෙන ලද දේව වරප්‍රසාදය අනුව ඒ කුසලතා විවිධයි. ඇදහිල්ලේ ප්‍රමාණයට දහම් දෙසනවා. දහම් දෙසන්නා තමන්ට තියෙන ප්‍රමාණයට පමණයි ඇදහිල්ලෙන් කතා කළ යුත්තේ, දහම් දෙසිය යුත්තේ. ඒ වගේම එය යුතු ඒ සුබ සාධන සේවය නම් ඒ සේවයේ නිරත වෙමු. ගුරුවරයා ගුරු සේවයේ දේවා, අනුශාසකයා තම අනුශාසනා දීමට කැප වේවා. ආධාර දෙන්නා ත්‍යාගශීලීව දේවා, මූලිකත්වයේ දරන්නා උද්‍යෝගිමත්ව සිටීවා. ලෙඩට දුකට පිහිටවන්නා ප්‍රීතියෙන් එසේ කෙරේවා. සභාවේ කෙනෙක් අසනීප වෙලාවේදී, සහෝදරයෙක් අසනීප වෙලාවේදී පිහිට වෙන්නට සමහරුන්ට පුදුමාකාර හැකියාවක් තියෙනවා. උයන පියන දේ සංග්‍රහ කිරීමෙන්, ලෙඩ දුකට සොයා බැලීමෙන්, ඔවුන් බැහැදකීමෙන්, අනුශාසනා කිරීමෙන් සේවයක නියැලෙන්න පුළුවන්. ඒ සභාවේ සභාපාලකයා පමණක් කළ යුතු සේවයක් නොවේ. සභා ශරීරයේ හැමෝටම ආත්මික සේවයක් සහ ස්වාමින් වහන්සේ විසින් දෙන ලද දීමනාවක් තිබෙනවා. ක්‍රියා කිරීමක් තිබෙනවා. ඒවා අපි භාවිතා කළේ නැත්නම් සභාව නිසි ලෙස දෙවිඳුන්ට ප්‍රසන්න විදියට වර්ධනය වෙන්නේ නැති බව අපි හොඳට මතක තබා ගත යුතුයි. සභාවේ සිටින ඔබට දී තිබෙන ආත්මික දීමනාව භාවිතා නොකළොත් කිසිසේත්ම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ප්‍රිය සහෝදරය සහෝදරිය, ඒ අපි වැඩේ කරන විට ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා එය ප්‍රීතියෙන් කරන්න ඕන. දෙවියන් වහන්සේගෙන් ලද ඒ දීමනාසා ඒ ස්වාමින් වහන්සේ දුන්නා වූ කුසලතාවල් විශ්වාසවන්තව දේව සේවයේදී ක්‍රියාවට නංවන්න ඕන. අපි දකින දෙයක් තමයි මේ ජීවිත පිළිවෙල සකසීමේදී අපි තවදුරටත් අවධානය යොමු කළොත් අපිට පේනවා 9 වෙනි පදයේ සිට 11 වෙනි පදයේ දක්වා විශේෂ කාරණා රාශියක් කියනවා. ප්‍රේමය අවංක වේවා, නපුර පිළිකුල් කොට යහපතට ඇලුම් වන්න, සුහඳ සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න, ගෞරවයෙන් තමාට වඩා අනිත් අය උතුම් කොට සලකන්න, අලසකමින් තොරව කාර්යශීලී වන්න, උද්‍යෝගිමත් හදකින් ස්වාමීන් වහන්සේට සේවය කරන්න, බලාපොරොත්තුවේ ප්‍රීතිවන්න, විපතේදී ඉවසිලිවත් වන්න, යාඥාවේ නොකඩවා යෙදෙන්න, සදහැවතුන්ගේ ඕනෑපාකම් වලදී උපකාර කරන්න, ආගන්තුක සත්කාරයට ලැබිව සිටින්න. මේ කාරණා දෙස බලන විට අපිට පේනවා 11 වෙනි පදයේ දක්වා කාරණා දෙස බලන විට ස්වාමින් වහන්සේට සේවය කරන අය කොයි විදිහට සේවය කළ යුත්තේ කියලා කියනවා. සමාජීය සම්බන්ධතා සමග ඊටාම හොඳ ජීවිත රටාවක් අපිට තියෙන්න ඕන. අපි කිතුණුවන් වශයෙන් ජීවත් වෙන විට කිතුණු සමාජයේ, කිතුණු සභා ශරීරයේ තුල නපුර පිළිකුල් කරනවා වගේම යහපතට ඇලුම් වෙන ස්වභාවයක් එකිනෙකනා තුල ස්වභාවිකවම ඇති කරගත යුතුයි. අපි සභාවක් වශයෙන් ජීවත් වෙන විට කිතුණුවන් පවුලේ සමාජිකයන් මෙන් පවුලේම අයට ප්‍රේම කරන්නක් මෙන් අපි එකිනෙකනාට සහෝදර ප්‍රේමයෙන් උතුම්කට සැලකිය යුතුයි. මතක තබා ගත යුතු දෙයක් තමයි ඒ උද්‍යෝගිමත්ව සහ අලස නොවි එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. සමහර අය සභාවට ආවට කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ, කිසි කෙනෙක්ව බැහැ දකින්න කැමති නැහැ. දේශනාව ඇසුවා ඉක්මනින් ඇවිල්ලා දේවදාසයා ළඟට ඇවිල්ලා අත තබාගෙන ගෙදර යනවා. ඒ නියම නිවැරදි ක්‍රිතුණුකමක් නොවේ. ඔබගේ පැමිණීම සභාවට ආශිර්වාදයක් වගේම ඔබ දිනපතාම සභාවට ආවහම කා සමගාරී ඔබ කතා කළ යුතුයි, දිරිමත් කළ යුතුයි, ප්‍රේමෙන් සැලකිය යුතුයි, උද්‍යෝගිමත් යුතුයි. ඔබ සතු යමක් ඇත්නම් ඔවුන් සමග බෙදාගත යුතුයි. ඔබගේ සාක්ෂිය ඔවුන්ට කියා සිටිය යුතුයි. ඒ වගේම දෙවදාසයා කියනවා ඒක අලසකමින් නොකර කාර්යශීලීව උද්‍යෝගී හදවතකින් ස්වාමින් වහන්සේට සේවය කරන්න කියලා කියනවා. අපි දිගටම බැලුවොත් සදහැවතුන්ගේ ඕන එපාකම් වලදී උපකාර කරන්නට, විපතේදී ඉවසිලිවන්තව විශ්වාසවන්තව නොකඩවා අපේ රාජකාරිය කළ යුතුයි. අපි දකිනවා සභාවේ වැදගත් රාජකාරියවල නියැලෙන එක්කෙනෙක්ව දවසක් ආවේ නැත්නම් එදාට මුළු දේව මෙහෙම
යම් කිසි විදියක සියලු කටයුතු අඩාල වෙනවා. ඔබට ඒක හොඳට දැනෙනවා. ඒ වගේම තමයි ඔබෙන් සභාවේ අයට සිදුවිය යුතු ඒ ප්‍රේමය දැක්වීම, දිරිමත් කිරීම, ආදරය කිරීම, දිරිමත් කිරීම, උපකාර කිරීම, එකිනෙකා වෙනුවෙන් යාඥා කිරීම, එකිනෙකාට සුබ පැතීම, ඔවුන් ගැන සොයා බැලීමේ කටයුත්ත, ලෙඩේදී දුකේදී ඔවුන්ට උපකාර නොකරනවා නම් ඒ සභා ශරීරය බොහොම රෝගී වෙනවා. දේව මෙහෙයක් පැවැත්වීමේදී තරම් අපහසුතාවයක් එනවා නම් ක්‍රිස්තුස් වහන්සේගේ සභා ශරීරය නිසි ලෙස ක්‍රියාත්මක නොවුනොත් ඒ සෙනඟ කොයිතරම් අසරණ වෙනවද? දෙවියන් වහන්සේගේ ඇසිදිරියේදී මතක තබා ගන්න 14 සිට අපි 16 දක්වා කියනවා ඇදහිලිවතුන් සමග පමණක් නොවේ, කිතුණුවන් නොවන අය සමග කටයුතු කිරීමේදී කිතුණුවා තමාගේ ජීවිතය දෙවිදුන්ට ඔබින විදියට සකසා ගත යුතුයි. ඒ මෙසේ කියන ඔබට පීඩා කරන්නන්ට ආශිර්වාද කරන්න, සාප නොකර ආශිර්වාදම කරන්න, ප්‍රීතිවන්නන් සමග ප්‍රීතිවන්න, සෝකවන්නන් සමග සෝකවන්න, හැම දෙනාම සමග එක්සිත්ව ඉන්න, අහංකාර නොවි යටහත් පහත් අය ආශ්‍රය කරන්න, ඔබ ප්‍රඥාවන්තය සිතා උඩඟු නොවන්න, කිසිවෙකුට නපුරට නපුර නොකරන්න, සියල්ලන් ඉදිරියේ උසස්යයි සම්මත දේ කිරීමට සිතර ගන්න, ඔබට හැකි පමණට හැම දෙනාම සමග සාමකාමීව සිටීමට උත්සාහ කරන්න, මිත්‍රවරුනි පරිගැනීමෙන් තොරව දේව උදහස ක්‍රියා කිරීමට ඉඩ හරින්න. මන්ද පරිගැනීම මා සතුය. මම විපාක දෙමි ස්වාමීන් වහන්සේ පවසනසේකයි සුද්ධ ලියවිල්ලේ ලියා ඇත. මෙසේද ලියා ඇත. ඔබේ සතුරාට බඩගිනි නම් කන්නට දෙන්න, පිපාස නම් බොන්නට දෙන්න. එවිට ඔහු හිස ගිනිගත් කෙනෙකු මෙන් ලැජ්ජාවෙන් දෙවෙනු ඇත. නපුරෙන් පරාජය නොවි යහපතින් නපුර පරාජය කරන්න. සභාවේ ජීවත් වෙන විට, සභාවට ඇතුළට එන විට ඔබගේ ශරීරයේ ආත්මික ජීවිතයේ යාගයක් කොට ඔප්පු කරන්නාසේ සභා ශරීරයේ ක්‍රිස්තුස් වහන්සේගේ සභා ශරීරයට බද්ධ වෙලා ඒ ශරීරයේ පැවැත්ම උදෙසා ඔබ සභාව තුළදී හැසිරෙනවා වගේම මතක තබා ගන්න, ඔබත් මමත් සභාවෙන් එපිට ඉන්න මිනිස්සු සමග ජීවත් වෙන විට අපේ ජීවිතයේ සාක්ෂියක් තිබිය යුතුයි. සම්බන්ධතා ඉතා හොඳින් තබා ගත යුතුයි. පීඩා කරන්නන්ට කවදාවත් පීඩා කරන්නට එපා. සාප කරන්නන්ට සාප නොකර ආශිර්වාද කරන්න කියලා කියනවා. නපුරෙන් පරාජය නොවි යහපතින් නපුර පරාජය කිරීම සෑම ජීවමාන යාගයක් කොට තම ජීවිතේ සකස ගන්න කෙනාගේ ජීවිත පිළිවෙතක් විය යුතුයි. දැන් ඔබට පේනවාද මේ වගේ දිනපතාම සැකසී සැදී පැහැදී පූජකයා උදෑසනම පූජක සේවයේ දවස මුළුල්ලේ කරන්නට සූදානම් වෙනවා වගේ අපිත් අපේ ජීවිතයේ හැම දිනකම දෙවියන් වහන්සේගේ සේවයේ නියැලෙන පිණිස සභා ශරීරයට උපකාරයක් වෙන්නට නිතරම ජීවමාන යාගයක් කොට අපේ ශරීර බුද්ධිමය නමස්කාරයක් යොදවන්න ඕන. සැබෑ නමස්කාරය එයයි. නිතරම සිත අලුත් කරගන්නවා නම් සුදාත්මයන් වහන්සේට පුළුවන් පිළිගත හැකි දේ නිවැරදි දේ කුමක්ද කියා දිනපතා මට ඔබට කියා දෙන්න. ප්‍රිය සහෝදරයා සහෝදරිය, ජේසුස් වහන්සේ තමන්ගේ ජීවිතේ අනිත් අයට සේවය කරන පිණිස උන්වහන්සේ කැප වුණා. තමන්ගේ ජාතිය ලෙස සලකන යුදා ජනතාව අතරට උන්වහන්සේ එන්නට තීරණය කරේ 15:7 එහි දෙවියන් වහන්සේගේ තේජස්වී දක්වන පිණිස ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් ලෙස ඔබත් එකිනෙකා පිළිගන්න. මන්ද ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවයේ දක්වන පිණිස යුදෙව් ජනතාවගේ සේවකයෙක් වූසේක. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය ලෝකයට ගෙනියන පිණිස ඔබ මා තෝරාගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ යුදෙව්වන්ට ඔවුන්ගේ පියවරට දුන්නා පොරොන්දු සත්‍ය බව ඔප්පු කර පෙන්වන පිණිස යුදෙව් ජනතාවට සේවකයෙක් වෙලා උන්වහන්සේ තමන්ගේ ජීවිතය කැප කළා යාගයක් කොට. අවුරුදු 33 යුදෙව්වන්ට සේවකයෙක් ලෙස
උන්වහන්සේගේ ජීවිතය ඉදිරිපත් කරා කියලා කියනවා. ඒ වගේම සුද්ධ පාවුල්තුමා රෝම පොතේ 15 සඳහන් කරනවා 10 වෙනි පදේ විජාතින් උදෙසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවක වීමට දෙවියන් වහන්සේ මට දෙවා වදාළ වරප්‍රසාදය නිසා ඒ පූජක සේවය විජාතින් සුද්ධාත්මයන් විසින් කැප කරන ලැබ දෙවියන් වහන්සේට ප්‍රියමනාප පූජාවක් වන අයුරින් සුභාෂණ දේශනා කරන්නට මා තීරණය කරා කියලා කියනවා. ඔහු ඒක ජීවමාන යාගයක් මෙන් දෙවියන් වහන්සේට පිළිගත හැකි පූජාවක් මෙන් සේවයෙන් නියැලෙන්නට විජාතින්ට ඔහුගේ සේවය ගෙනියන්නට ඔහු කැප වුණා. අපි හැමෝටම යම් සේවයක් තියෙනවා. ඒ උදෙසා කැපවීමක් තියනවාද? ශරීරය යාගයක් කොට ඔප්පු කරමින් තිබෙනවාද? සිත නිතරම අලුත් කර ගන්නවාද? ඒ අය වඩා වැදගත් කාර්ය වන්නේ. ක්‍රිස්තුස් වහන්සේ යුදෙව්වන්ට සේවකෙක් වුණා. සුද පාවුල්තුමා විජාතින්ට සේවකෙක් වී කැපවීම කළා. මාත් ඔබ යන එන සභා ශරීරයට සේවකයෙකු ලෙස තබා තිබෙනවා නම් මගේත් ඔබගේත් විවිධාකාර ටැලන්ටයන් සහ හැකියාවන් කුසලතාවයන් ජීවිතේ දිනපතා දේව මහිමය උදෙසා භාවිතා කරනවා නම් ඔබට හොඳ අවස්ථාවක් සභාවට ඇතුළු වුණු මොහොතේම නිහඬතාවයෙන් මිදිලා කාට හෝ දිරිමත් කරන්න, කාව හෝ ශක්තිමත් කරන්න, කාට හෝ උපකාර කරන්න, කා ගැන හෝ යාඥාවක් කරන්නට එය අවස්ථාවක් කරගන්න. ඔබ ලෑස්ති නම් ඔබ ලෝකේ ජීවත් වෙන විට පවා දෙවියන් වහන්සේ විසින් තමන්ගේ මහිමාන්විත ක්‍රියා ඔබ තුළින් දක්වන පිණිස ඔබ කැඳවා ඇති බව සිහියේ තබාගෙන නපුරට අසු නොවි, නපුරෙන් පරාජය නොවි, යහපතින් නපුර පරාජය කරමු. අපි අද අදාළ කරගන්න යන කරුණු දෙකක්. අපේ මාතෘකාව ජීවමාන යාගයක්. අපේ දුර්වලකමදී ශුද්ධාත්මයන් වහන්සේ අපට උපස්ථාන කරන ජයග්‍රාහී කිතුණු ජීවිතයක් ගත කරන්න සිටින ඔබගේ මගේ ශරීර සම්බන්ධව අපේ ජීවිත පිළිවෙත පිළිබඳව අපි ගත තීරණ වලින් පළවෙනි අදාළ කර ගැනීම විය යුත්තේ සේවක නියැලෙන්නේ නැති තැනැත්තා මුළු සභා ශරීරයටම නපුරක් කරනවා කියන එක දැන් ඔබට මට තේරලා තියෙනවා. මටත් ඔබට දී ඇති වගකීම ඉටු නොකිරීම මගින් ක්‍රිස්තුස් ශරීරයේ එකමුතුකමට හානියක් වෙනවා. සෑම කිතුණුවෙක්ම තේරුම් ගත යුතුයි තමාගේ ශරීරය දෙවියන් වහන්සේට යාගයක් කොට ඔප්පු කරන කැප වූ ජීවිතයක් ගත නොකිරීම සහ තමාට දී ඇති ආත්මික සේවය සභාවේ වර්ධනය උදෙසා භාවිතා නොකිරීමෙන් ඔහු හෝ ඇය සභා ශරීරයට විරුද්ධව නපුරක් කරන බව අද තේරුම් ගන්නට ඇතයි කියා මා විශ්වාස කරනවා. ඔබට දැනෙනවද බයක්? ඔබට ඇති වුණාද දුකක්? මගෙන් විය යුතු දේ මම නොකර සිටීමෙන් මා කරන්නේ ක්‍රිස්තුස් ශරීරයට වේදනා දීමක්. මම ආත්මාර්ථකාමී මගේ කොටස කරගෙන මම ගෙදර යනවා මිසක් සභාව තුල මට දී ඇති ආත්මික සේවය කුසලතාව සභාවේ වර්ධනයට පාවිච්චි කරපු නැති ගැන වේදනාවක් ඔබට දැනෙනවද? ඒ නිසාම ඔබ නිතරම පරීක්ෂා සෝදිසුවට අසු වෙමින් සිටනවාද? ප්‍රිය සහෝදරයා සහෝදරිය, ඔබගෙන් විය යුතු සේවය වෙන කිසිවෙකු තුලින් කරන්නට නෙවෙයි ඔබ වෙන් කරගත්තේ. ඔබමයි ඒකට සුදුසා. දෙවෙනි එක, සේවක නියැලෙන්න තමාගේ ශරීරයේ ජීවමාන යාගයක් කොට දෙවියන් වහන්සේට ඔප්පු කිරීම මගින් සිදු කරන්නේ බුද්ධිමය නමස්කාරයක් කියන එක අද ඔබ දැනගත්තා. True worship කියලා කියනවා. එහෙම නැත්නම් සැබෑ නමස්කාරය කියලා පරණ පරිවර්තනය කියනවා. ඔබ මහා ශබ්දෙන් නමස්කාර කරමු, ගීත ගයමු, සංගීතේ භාවිතා කරමු, කෑකෝ ගසමු, බෙරිහන් දෙමු. නමුත් ස්වාමීන් වහන්සේට කළ හැකි හොඳම නමස්කාරය ආත්මෙන් සහ සැබෑකමෙන් නමස්කාරය කියලා යොහන් 4 කියන ගමන් කතුතුමා මෙහි කියනවා සැබෑ බුද්ධිමය නමස්කාරය නම් මගේත් ඔබගේත් ශරීර ජීවමාන යාගයක් කොට දෙවියන් වහන්සේට ඔප්පු කිරීමයි. ඔබ ගැනම නොසිතා දයාව දැක්වූ දෙවියන් වහන්සේට උන්වහන්සේගේ ගෞරවය උදෙසා ඔබට මට කළ හැකි හොඳම සම්පූර්ණ වූ
ප්‍රතිචාරය යාගයක් මෙන් ඔප්පු කරන ජීවිතයයි. ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ දැක්වූ දයාව අසීමිත දයාවක්. ඒ දයාවට දිය හැකි උපරිමය ඔබගේ මගේ ශරීරය ජීවමාන යාගයක් කොට ඔප්පු කිරීමයි. එවිට ඔබ මා තුළ සිටින ශුද්ධාත්මයන් වහන්සේ නිතරම ඔබගේ සිත අලුත් කර ගැනීමත් සමග ඔබට පිළිගත හැකි එවැගේම සැබෑ දේ ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කුමක්ද යහපත් වූ දේ කුමක්ද කියන එක දිනපතාම කියලා දෙන්න යනවා. කවදාවත් වෛර කරන්න එපා. නපුර කරන්න එපා. සභාව තුල ඉඳගෙන නපුර ප්‍රචාරය කරන්න එපා. ආයුතුකමෙන් පිරෙන්න එපා. ඒ කරන්නේ සභා ශරීරයට විශාල හානියක්. ඔබගේ මගේ ජීවිත බොහොම ප්‍රේමයෙන් යුතු ජීවිත ලෙස තබා ගැනීම සභා ශරීරයට කරන උපරිම සැබෑ නමස්කාරයක්. අපි ආචාර කරමු. ස්වාමිනී වරක් ලෝක විවහාරයේ අනුව ජීවත් වෙච්ච මා ඇතුළු මේ හැම කෙනෙකුට ඔබ කතා කළේ නව උත්පාදනය ලැබුවට පසුව වරින් වර අපගේ ජීවිත තුළ නැග එන පාප ව්‍යවස්ථාවේ පෙළඹීම නිසා තාමත් මහිමයට පත් නොවී තිබෙන අපගේ ශරීර සැබෑ මිදීමේ දවසේ එන තුරු අපගේ ජීවිතවල ඇතිවන සියලු දුබලකම් වලදී උපකාර කරන සුද්ධාත්මයන් වහන්සේගේ උපස්ථානයෙන් ජයග්‍රහී කිතුණුවෙක් වීම පමණක් නොවේ අපේ ශරීර අනවශ්‍ය තැන්වල නොතබාගෙන අපේ සිත අනවශ්‍ය දේවලින් පුරවා නොගෙන සිත අලුත් කර ගැනීමෙන්ද ශරීරයේ ජීවමාන යාගයක් කොට ඔප්පු කර ගැනීමෙන්ද දෙවියන් වහන්සේගේ සභා ශරීරයට බද්ධ වී තමන්ට දී ඇති අනේකාකාර විද කුසලතා සහ දීමනා ටැලන්ට් භාවිතා කර සභා ශරීරයේ යහපත උදෙසාත් දෙවියන් වහන්සේගේ මහිමේ තේජස උත්කෘෂ්ඨතාවයන් සභාව තුලදී පිටතදී දක්වන පිණිස වෙන් වුණා වූ ජීවිත පිළිවෙලක් ගත කරන්නට ඔබ අපට කියා දුන්නා. එහිදී ස්වාමීන් වහන්සේ සේවය කරන අය සිත උදුම්මාගෙන අහංකාරකමෙන් ස්වාමීන් වහන්සේ තමාගේ ගෞරවය පිණිස ඒ කුසලතා පාවිච්චි නොකර ඉවසීමෙන් යුක්තව ස්වාමීනි එවැගේම දයාව සහ කරුණාව පෙරදරි කරගෙන උද්‍යෝගයෙන් යුක්තව ස්වාමීන් වහන්සේ නොකඩවාම බලාපොරොත්තුවක් ඇතුව විශ්වාසවන්තව ප්‍රීතියෙන් එම කටයුතු වල නියැලෙන්නට කියා අපට අවවාද කරා. යාඥා කරන්නත් එවැගේම ප්‍රේම කරන්නත් එකිනෙකනා උද්‍යෝගිමත් කරන්නත් දිරිමත් කරන්නටත් උපස්ථාන කරන්නටත් රෝගීන්ට සේවය කරන්නටත් උගන්වීමේ කටයුතු අනුශාසනා කිරීමේ කටයුතු සේවය නියැලීමටත් දේශනාවල නියැලීමටත් ඔබ අපට අවවාද කර තිබෙනවා. උදුම්මාගත් අහංකාර ජීවිත රටාවක් මැදි කරගත්තා වූ උද්දච්චකමෙන් පිරුණු ජීවිත පිළිවෙලකින් නොවේ. නපුරට යටත් නොවී යහපතින් නපුර පරාජය කළ හැකි කිතුණු ජීවිත රටාවක් අපේ ජීවිතයේ සලසා ගත යුතුයි කියා සැලසුම් කරන පිළිවෙල අපිට කියා දුන්නා. පියාණනි කිතුණුවන් අතරදී පමණක් නෙවෙයි කිතුණුවන් නොවන අය අතරදී පවා අපට ශාප කරන්නෝ අපට වේදනා දෙන්නෝ අපට දුක් උපදවන්නෝ අපි ගැන අගුණ කියන මිනිස්සු අතරදී පවා නපුරට නපුර නොකර සාප නොකර ආශිර්වාද කරමින් යහපතින් ඒ නපුර පරාජය කර පෞකාර දුෂ්ට මනුස්සයන්ට නපුරුකම් කරන අයට පවා කැම ටික දෙමින් බඩගින්නේදී ජීවිතේ ඕන් ඉදිරියේදීද ආලෝකයක් කරගන්න කියා ඔබ අපට නියම කර තිබෙනවා. එය දෙවියන් වහන්සේ ඉදිරියේ මනුෂ්‍ය ඉදිරියේ පිළිගත හැකි වූ ප්‍රසන්න ජීවිත පිළිවෙත බව අපි දන්නවා. ස්වාමිනී අපේ ජීවිත ඔබ බලාපොරොත්තු වෙන තැන නොතිබූ හැම තැනක් නිසා සභා ශරීරයට මගෙනුත් එකිනෙක කනගෙන උන අගතිය ගැන අද සමාව ඉල්ලනවා. අපේ කොටස මගේ කොටස මා සභාවට නිසි ලෙස සතුටින් නොකිරීම ගැන අපි හැමෝටම සමාව දුන මැනව. ඒ නිසාම නිතරම සිත අලුත් කර නොගෙන සිටපු නිසා සතුරාට අපේ සිත අල්ලලා වෛර කරන්න විවේචනය කරන්න දොස් තබන්නට බැන වදින්නට කලකිරීමක් ඇති කරගන්නට සභාවට නොපැමිණීමට හේතු කියන්නට ස්වාමීන් වහන්සේ සතුරා අපිව අපේ සිත ඇල්ලුවා.
නමුත් අදින් පස්සේ ඒවා වරදක් බව ඉගෙන ගත්තත් පමණක් නොවේ. මෙතනින් පසුව කැප වූ ජීවමාන යාගයක් ලෙස අපේ ජීවිතය සැලසුම් කරගෙන දිනපතාම සැබෑ බුද්ධිමය නමස්කාරයක් අපගේ සිරුරෙන්ද ඔසවන්නට අපේ සිතෙන්ද ගෙනෙන්නට සේවය කිරීමෙන් ඒ උපරිම තෘප්තියක් ලබන්නටද අද අපට ආශිර්වාද කරමැනව. ස්වාමිනී මා යාත්නා කරන යේසුස් වහන්සේ යුදෙව් ජනතාවට සේවකයෙකු ලෙසත් සුද පෞල්තුමා විජාතීන්ට සේවකයෙකු ලෙස දෙවිදුන්ට පිළිගත හැකි වූ ජීවමාන ප්‍රසන්න පූජාවක් මෙන් දේව සේවයේ නියලුණා වගේ අපිට අපේ ජීවිත පවත්වාගෙන යන්නට ආශිර්වාද කරමැනව. ජේසුස් වහන්සේගේ උතුම් වූ අනර්ගනාමයෙන්. ආමෙන්. ඔබට වැටහෙනවාද ඔබේ කොටස නිසි තැනදී ක්‍රිස්තුස් ශරීරයට ඔබ ඇතුල් වී ඇති බැවින් ඉටු කළ යුතුයි කියා. අපි ඔක්කොම හොඳින් මේ කටයුතු ඉෂ්ට කළොත් සබා ශරීරය හොඳින් ක්‍රියා කරයි. අපි ක්‍රියාකාරී සෙනගක් වෙමු. පවට අසු නොවේ යාගයක් කොට ජීවිත ඔප්පු කරමු. ඔබට ජයග්‍රහී සතියක් වේවා. ජේසු පිටයි. දෙවියන් වහන්සේගේ ප්‍රේමය, ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය, ශුද්ධාත්මයන් වහන්සේගේ සමාදානය අද ඔබ හැම සමග වේවා. ඔබට ජේසු පිටයි.